අද දවසේ පින්නතුනි ධර්ම දේශනාව සඳහා මම පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ වෙනදා වගේ සූත්‍ර දේශනාවක් නෙවෙයි. වෙනදා මම එක සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ඒක මුල ඉඳලා අගට පිළිවෙලට කරුණු පැහැදිලි කරලා දෙනවා. අද දවසේ මම මාතෘකාවක් යටතේ ධර්ම දේශනාව කරන්නේ සූත්‍රයක් ඇසුරු කරගෙන. මාතෘකාව තමයි කෙලෙස් උපදින්නට නොදී කටයුතු කරන්නේ කෙසේද? කෙලෙස් උපදින්නට නොදී කටයුතු කරන්නේ කෙසේද? මේ සඳහා උපයෝගී කරගන්න සූත්‍ර දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ මධුපිණ්ඩික කියන සූත්‍ර දේශනාව. පින්වත්නි, පුහුදුන් ඔබ අප හැම දිනාගේම හිතේ කෙලෙස් තියෙනවා. කෙලෙස් කියන්නේ මොනවද? කෙලෙස් කියන්නේ සිතිවිලි જાතියකට. සිතිවිලි හටගන්නේ කොහේද? සිතිවිලි හටගන්නේ හිතේ. හිත හරියට වතුර වගේ. දැන් අපි දන්නවා සුවඳ හමන මානෙල් මල් පිපෙන්නෙත් වතුර. ගඳ ගහන පිලී ගඳ ගහන මාළු ඉන්නෙත් වතුර. සුවඳ හමන මානෙල් මල් වල පැවැත්මටයි ගඳ ගහන කුඩා මසුන්ගේ පැවැත්මටයි එකම වතුර උපකාර වෙනවා වගේ සිතිවිලි ಜಾති දෙකක් තියෙනවා හිතේ හටගන්න. ඒ තමයි හොඳ සිතිවිලි සහ නරක සිතිවිලි. තව විදිහකින් කියනවා නම් කුසල් සිතිවිලි සහ අකුසල් සිතිවිලි. තව විදිහකින් කියනවා නම් කුසල් සිතිවිලි සහ කෙලෙස් සිතුවිලි. සිතුවිලි හටගන්නේ ඔය දිජාතියම සිතුවිලි හටගන්නේ සිතේ. එතකොට සිතුවිලි හොඳ නම් හිත හොඳයි. සිතුවිලි නරක නම් හිත නරක වෙනවා. සිතුවිලි පිරිසිදු නම් හිත පිරිසිදුයි. සිතුවිලි කිලිටි නම් හිත කිලිටි. එතකොට හිත කිලිටි කරන සිතුවිලි වලට කියනවා කෙලෙස් සිතුවිලි කියලා. හිත අපවිත්‍ර කරන, හිත දුර්වල කරන, හිතේ වටිනාකම් නැති කරලා වනසා දමන සිතුවිලි වලට කියනවා කෙලෙස් සිතුවිලි කියලා. එහෙම නැත්නම් අකුසල සිතුවිලි කියලා. ඒතකොට මේ අකුසල සිතුවිලි මූලික වශයෙන් තුනක් තියෙනවා. ඒ අකුසල සිතුවිලි තුනට කියනවා අකුසල මූල කියලා. මොනවද අකුසල මූල? ඒවා තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන ලෝභ, ද්වේෂ, මෝහ පදනම් කරගෙන හිතේ ඇති වෙනවා අනුක්ලේශයන්. ඒ අනුක්ලේශයන්ට කියනවා නම උපක්ලේශ කියලා. උපක්ලේශ කියලා කියන්නේ ඒවා. දැන් මම කිව්වනේ හිත කියන්නේ හරියට වතුර වගේ කියලා. වතුර ස්වභාවයෙන් පිරිසිදු එකක්. වතුර ස්වභාවයෙන් පිරිසිදුයි. ඒ වතුරට හොඳ දේවල් දැම්මාම වතුර තව හොඳ වෙනවා. නරක දේවල් දැම්මාම වතුර කිලිටි වෙනවා. ඒ වගේ හිත කියන්නේ ස්වභාවයෙන් පිරිසිදු එකක්. ලස්සන එකක්. බුදුහාමුදුරු දේශනා කරනෝනේ පබස්සර මිදම් භික්කවේ චිත්තං. මහණෙනි, මේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාෂුරයි. බොහොම දීප්තිමත්, ලස්සනයි. හැබැයි ප්‍රශ්නේ මොකක්ද තියෙන? තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලෙට්ටා. මෙන්න මේ ලස්සන හිත ආගන්තුකෝ පැමිණෙන. ආගන්තුකෝ පැමිණෙනවා කියන පිටස්තරව පැමිණෙන අරමුණු මුල් කරගත් උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා. අන්න එහෙම කිලිටි වුණාම, ඒ කියන්නේ හිත නරක් වුණාම, හිත කෙලෙසුන්ගෙන් වැහුණාම,
කෙලෙස් සහිතව කවුරු හරි කෙනෙක් නරක විදියට හිතන්න එයාගේ හිතින් නරක කර්ම රැස් වෙනවා. ඒ හිතපු දේවල් වචනෙන් කියන්න එයා වචනෙන් නරක වචන කතා කරනවා. එසේ කතා කිරීමෙන් නොනවිතින එයා හිතේ හටගත්ත නරක සිතුවිලි කයින් කරන්න කයින් නරක ක්‍රියා කරනවා. එතකොට නරක විදිහට හිතින් හිතන එකට කියනවා අකුසල මනෝ කර්ම කියලා. වචනයෙන් කතා කරන එකට කියන අකුසල වචී කර්ම කියලා. ඊළඟට කයින් කරන එකට කියනවා අකුසල කාය කර්ම කියලා. එතකොට මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම කියලා කියන්නේ මොනවද? තව විදිහකින් කියනවා නම් කර්ම කියන්නේ සංස්කාර. සංස්කාරවල ස්වභාවය මොකද්ද? සංස්කාරවල ස්වභාවය තමයි හැමතිස්සෙම ප්‍රතිසන්දි විඥානයක් හදනවා. දැන් අපි දන්නවනේ පටිච්චසමුපාදයට අනුව අපි කියනවා සංඛාර පච්චයා විඥානං කියලා. සංස්කාර ගොඩනගන්න ප්‍රතිසන්දි විඥානේ පෝෂණය වෙනවා. ප්‍රතිසන්දි විඥානය කියන්නේ නැවත උපතක් සකස් කරන විඥානය. එතකොට නැවත උපතක් සකස් කිරීම තුළ මොකද වෙන්නේ? ආයේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ හැම ආකාරයකම දුකටපත් වෙනවා. ඒතර එහෙම දුක් විඳලා දිගින් දිගට සංසාරේ වැටිලා ඉපදි මැරි ගිහිල්ලා අපි වැඩියෙන්ම දුගතිගාමීව දුක් විඳින්මින් මේ සංසාරේ සැරිසරන්න වෙනවා. එහෙම වෙන්නේ මොකක් නිසාද කියලා ආපස්සට හොයාගෙන යනකොට තේරෙන්නේ මොකද්ද? හිත හදාගත්තේ නැතිකම නිසා. හිත පිරිසිදු කරගත්තේ නැතිකම. එතකොට මේ හිත පිරිසිදු කරගැනීමේ වගකීම තියෙන්නේ කාටද? Tamanට. නේද? දැන් සාමාන්‍යයෙන් අපි නම් ගෙදර කාමරයක් බාර දුන්නොත් අපිට ඔන්න ලොකු පුතාට මේ කාමරේ, දුවට මේ කාමරේ ආදී වශයෙන් අම්මයි තාත්තයි කාමර බාර දුන්නාම ඒ කාමරේ පිරිසිදු භාවය පිළිබඳව වග කියන්න ඕනේ. නේද? අනිත් අය ඇවිල්ලා පිරිසිදු කරලා දෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ වාගේ හිත අපේ නම් සාමාන්‍ය අපේ නෙවෙයි සම්මුති කතාවක් විදිහට කිව්වොත් හිත අපේ නම් ඒ හිත පිරිසිදු කර ගැනීමේ වගකීම තියෙන අපිට. ඒ හිත රැක ගැනීමේ වගකීම තියෙන අපි ළඟ. එතකොට ඒ හිත කිලිටි කරගත්තොත් ඒක වගකීම ගන්නත් ඕන තමයි. අනිත් අයට පවර්ලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය මොකද්ද? හිත හදාගත්තාම අමාරුවෙන් හරි ඒකේ ක්‍රෙඩිට් එක ගන්නවා. මම බොහොම හිතලා හිත හදාගෙන ඉන්නේ කියලා. නරක කරගත්තොත් අනිත් අය පිට දානවා. අපරාධ හොඳට හදාගෙන හිත මේ මිනිහ ඇවිල්ලා කාලා දැම්මනේ කියලා නේද? එක එක්කෙනාට වැරද පටවනවා. එතකොට ඒක වැරදි. හිත හදාගන්නෙත් තමන්, හදාගත්ත හිත විනාශ කරගන්නෙත් තමන්. ඉතින් හිත විනාශ වෙන්නේ කොහොමද? හිතේ කෙලෙස් උපදින්නට අවකාශ සලසා දීම තුලයි. අන්න හිතේ කෙලෙස් උපදින්නට අවකාශ සලසා දෙන්නේ නැතුව ඉන්න කෙනා තමයි හිත හදාගන්න පුද්ගලයා වෙන්නේ. එතකොට හිත හදාගන්නේ නැත්තේ නිදැල්ලේ කැමැති විදියට හිතේ කෙලෙස් ඇවිස්සෙන්නට ඉඩ දීලා අවකාශ ලබා දීලා ඉන්න කෙනා. එහෙනම් හිත හදාගන්නට කැමති කෙනා මේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව හොඳට දැනුවත් වෙන්න ඕන. බණ අහන හොඳට ධර්මයේ ගැන දන්න උදවිය දන්නවා අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අධියර නරක සිතුවිලි ක්‍රියාත්මක වන අධියර ස්ටේජස් තියෙනවා 3ක්. මොනවාද ඒ අධියර 3? ඒවට අපි කියනවා අනුසය, පරියුට්ඨාන, වීතික්කම කියලා. අනුසය කියලා කියන්නේ කෙලෙස් නිද්‍රූපගත වෙලා තුනී වෙලා කිඳා බහැලා තියෙන අවස්ථාව. ඔන්න ඔය අවස්ථාවටම තමයි ප්‍රභාස්වර හිත කියලා කියන්නේ.
ප්‍රභාස්වර හිත කියලා කියන්නේ කෙලෙස් නැති හිතට නෙවෙයි. කෙලෙස් නැති හිතට නෙවෙයි. කෙලෙස් යටපත් වෙලා තුනී වෙලා තියෙන හිතට. දැන් සමහරෙක් හිතනවා ප්‍රභාස්වර හිතක් තියෙන්නේ රහතන් වහන්සේලට කියලා. නෑ. රහතන් වහන්සේලාගේ හිත ප්‍රභාස්වරයි තමයි. නමුත් මතක තියාගන්න ඕන මෙතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා විශේෂ වාක්‍යයක් සාමාන්‍ය මිනිසුන්ගේ හිතේ ස්වභාවය. ස්වභාවයෙන්ම ඕන හිතක් ප්‍රභාස්වරයි. දැන් සාමාන්‍ය පුහුදුන් මිනිසුන්ගේ හිත මොකද්ද? තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේ උපක්ඛිලිට්ටං. ඒ ප්‍රභාස්වර හිත බාහිරව පැමිණෙන ක්ලේශයන්ගෙන් විනාශ වෙලා යනවා. රහතන් වහන්සේගේ හිත එහෙම වෙනස් වෙන්නේ නැහැ නේද? එහෙනම් මෙතනදී කියන්නේ මේ මෙතන ප්‍රභාස්වර හිත කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? පුහුදුන් අයගේ හිත. මොන හිතද? අර අනුසය මට්ටමේ කෙලෙස් පවතින හිත. තව විදිහකින් කියනවා නම් දැන් පොඩි ළමයෙකුගේ හිතේ තියෙන ස්වභාවය. පුංචිම ළමයෙකුගේ හිත එක්තරා විදිහකට ගත්තොත් හරි ප්‍රභාස්වරයි. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඉපදිච්ච ගමම්ම පොඩි ළමයෙකුගේ හිතේ කෙලෙස් තියෙනවද නැද්ද? ඉපදිච්ච ගමම්ම පොඩි ළමයෙකුගේ හිතේ කෙලෙස් තියෙනවද නැද්ද? කෙලෙස් තියෙනවා. නේද? නැත්නම් උපදින්නේ නැහනේ. කෙලෙස් තියෙන නිසාම තමයි ආපහු උපදින්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මේ පෙරේරා මහත්මයා මැරෙනකොට කෙලෙස් තියාගෙන මැරෙන්න ඇද්ද නැද්ද? කෙලෙස් තියාගෙන මැරෙන්නේ නැතනේ. රහත් වෙලා මැරුණ කියලා එහෙම ආරංචියක් නැහැනේ. එතකොට මැරෙන්නේ නැත්තේ කෙලෙස් තියාගෙනයි. දැන් එතකොට මොකද වෙන්නේ නැත්තේ එතුමාට දැන් මේ වෙනකොට? කෙලෙස් තියාගෙන මැරෙන අයට මුහුණ දෙන්න වෙන ආවේනික ඵලය තමයි මොකද්ද? නැවත උපදින එක. නේද? දැන් එතුම කොහේ හරි ඉපදිලා ඇති. මනුෂ්‍ය ලෝකයක ඉපදලා යනවා නම් දැන් මාස 8ක මාස 4ක විතර 8ක නෙවෙයි. මාස 4ක 3ක විතර පොඩි දරුවෙක් කියලා ඇති. දැන් මේ මහත්මාගේ ස්වාමි දියණිය දරුවන් සහෝදර සහෝදරියෝ එතුමා මිය ගිහිලා අවුරුද්දයි කියලා කම්පා වෙලා දුක් වෙවි ඉන්න බව ඇත්තයි අපි දන්නවා. හැබැයි එතුමා මොකද්ද කරන්නේ? දැන් පුංචි බබෙක් වෙලා තව අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඒ අම්මයි තාත්තයි සතුටු කරනවා. නේද? දැන් වසර ගණනාවක් තිස්සේ දන්න අඳුරන නෝනලා පුතාලා සහෝදර සහෝදරියෝ ඔක්කොම අඬවලා නන්න අඳුරන අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි සතුටු කරනවා. ඕකනේ කරන්නේ. එතකොට කෙලෙස් සහිතව මැරෙන හැම දිනාටම ආවේනික වූ විපාකය තමයි මොකද්ද? නැවත උපදින එක. එහෙනම් ආයි උපදින කෙනාගේ හිතේ ඒකාන්ත වශයෙන්ම මොනවද තියෙන්නේ? කෙලෙස් තියෙනවමයි. නේද? බෝසත්වරයෙක් උපදිනවා. මාර්ගඵල ලැබලා නැහැ, බුදු වෙලා නැහැ. බෝසත්වරයෙක් උපදිනවා. අතන ඒ බෝසත්වරයාගේ හිතේ කෙලෙස් තියෙනවද නැද්ද? ඒත් තියෙනවා. ආයේ උපදින හැමෝගෙම හිතේ කෙලෙස් තියෙන උපදින්නේම කෙලෙස් සහිත වීම නිසා. එතකොට පුංචිම කාලේ ඔය කෙලෙස් තියෙන මොන මට්ටමේද? අනුසය මට්ටම. හිත දියුණු කරගත්ත අයට පුංචිම කාලේ හිත තිබිච්ච මට්ටමට හිත හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ හැමතිස්සෙම කෙලෙස් අනුසය මට්ටමේ යටපත් කරලා තුනී කරලා න්‍යාය කියන හිතන තරමටම පාලනය කරගෙන ඉන්න පුළුවන් හිත දියුණු කරපු අයට. එතකොට අන්නේ අනුසය මට්ටමේ තියෙන කෙලෙස් වලට මොකද වෙන්නේ? තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේ උපක්ඛිලිට්ටං. ආගන්තුකව පැමිණෙන කෙලෙස් නිසා විනාශ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ආගන්තුකව පැමිණෙන්නේ බාහිර සමාජයෙන් ගනු ලබන අරමුණු. දැන් බලමු අපි අපේ හිතේ කෙලෙස් ඇති වෙන හැටි. පෙන්වත්නි අපිට තියෙනවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා ආයතන 6ක්. ඒවට අපි කියනවා අධ්‍යාත්මික ආයතන කියලා. ආධ්‍යාත්මික ආයතන. එහෙම නැත්නම් ඉන්ද්‍රිය 6. මේ ඉන්ද්‍රිය 6ට අධ්‍යාත්මික ආයතන 6ට ගෝචර වෙනවා බාහිර ආයතන. ඒවත් බාහිර සමාජයේ අරමුණු. මොනවද අරමුණු? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ අරමුණු ගොදුරු වෙනවා.
අන්න ඒ අරමුණු ගොදුරු වුණහම පුහුදුන් කෙනා. පුහුදුන් කියලා කියන්නේ කවුද? ප්‍රත්‍යඥ කෙනා. ධර්මය ගැන වැඩි අවධානයක් අවබෝධයක් නැති එක්කෙනා මේ අරමුණු පරිහරණය කරන්නේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුනුවණින්. ඒ කියන්නේ මේ අරමුණු සහ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගන්නේ නැතුව. එතකොට මේ අරමුණු වල යථා ස්වභාවය දකින්න යා උත්සාහවත් වෙන්නේ නැහැ. එතකොට යථා ස්වභාවය දකින්න උත්සාහවත් වෙන්නේ නැති එක්කෙනා අරමුණ හමුවේ සංඥා විපල්ලාසයකට ලක් වෙනවා. සංඥා විපල්ලාසය කියලා කියන්නේ මොකද්ද? වැරදි සංඥාවෙන් ගන්නවා. දැන් අපි දන්නවා සෑම අරමුණක්ම බුදුරජාණන් වහන්සේ යථාබෝධය ඇති කරගන්න දකින්න කියලා තියෙන්නේ කොහොමද? ත්‍රිලක්ෂණය. නේද? සෑම අරමුණක්ම දකින්න පුරුදු වෙන්න ඕන ත්‍රිලක්ෂණය. මොකද්ද ත්‍රිලක්ෂණය? ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරන පුහුදුන් පුද්ගලයා ධර්මයේ ගැන දන්නේ නැති එක්කෙනා මේ අරමුණෙහි සංඥා විපල්ලාසය ඇති කරගෙන අනිත්‍ය වූ රූපය දකින්නේ කොහොමද? නিত্য වූ රූපයක් කියලා දකිනවා. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. හැමදාම මේ විදියට තියෙනවා කියලා එයා හිතනවා. අනිත්‍ය නිච්ච සංඤේ. ඊට පස්සේ දුක් වූ රූපය එයා දකින්නේ කොහොමද? සුඛ සංඤී විදියට සැපවත් එකක් කියලා තමයි එයා දකින්නේ. එතකොට අනිත්‍ය වූ දේ නිට්ටය විදිහට දකිනවා, දුක් සහිත වූ දේ සැප සහිත වූ දෙයක් විදිහට දකිනවා. Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරි දේ ඒකට අපි කියන මොකක් කියලාද? අනත්ත් කියලා. අනත්ත් සංඤී දේ එයා දකින්නේ කොහොමද? අත්ත් සංඤී. අත්ත් සංඤී කියන්නේ මොකද්ද? Tamanට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. මේක මට ඕන විදිහට හදාගන්න පුළුවන් කියලා හිතලා ඒක ඇලෙනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන්ගෙන් යුක්ත වූ අරමුණු නිට්ටයයි සුඛයි ආත්මයි කියන හැඟීමෙන් සංඥාවෙන් පරිහරණය කරාම මොකද වෙන්නේ? අන්න ඒ අරමුණේ එක්කෝ එයා මොකද කරන්නේ? ඇලෙනවා. එහෙම නැත්තම් ගැටෙනවා. එහෙම නැත්තම් මුලා වෙනවා. දර ඇලෙන එකට කියනවා කුමක්ද? රාග කියලා. ගැටෙන එකට කියනවා පටිඝ, ඒවා ද්වේෂ කියලා. මුලා වෙන එකට කියනවා මෝහ කියලා. ඒතර දැන් අරමුණ මුල් කරගෙන යාට මොකක්ද ඇති උනේ? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ඒව මොනවද? අකුසල මූල. නේද? දැන් ඔන්න අකුසල මූලයන් හිතේ තියෙන අකුසල මූලයන් ඉස්මතු වෙන විදිහට එයා අරමුණ පරිහරණය කරන්න ගන්න. දැන් අකුසල මූලෙ හිතේ යට කිඳා බහැලා තිබුණා. එතකොට ඒ කිඳා බහැලා තියෙන අවස්ථාවේදී මෙයා මොකද්ද කළේ? බාහිර සමාජයෙන් දැක්ක රූපය මුල් කරගෙන ඒ රූපය නිට්ටයයි සුඛයි ආත්මයි වශයෙන් හිතලා අල්ලගත්තා. ඒ අල්ලා ගැනීම තුල අර යට නිදාගෙන ඉන්න කෙලෙස් නැගිටින්න ගත්තා. රාග ද්වේෂ මෝහ ඇවිස්සෙන්න ගත්තා. අන්නේ ඇවිස්සෙන අවස්ථාවට කියනවා මොකද්ද? පරියුට්ඨාන කියලා. පරියුට්ඨාන කෙලෙස්. එතකොට අපේ මූලික වගකීමක් තමයි මෙන්න මේ කෙලෙස් පාලනය කරගන්න එක. නමුත් ධර්මය හරියට දන්නේ නැති කෙනාට මේක කරන්න බෑ. එතකොට මේ ඇවිස්සෙන කෙලෙස් පරියුට්ඨාන කෙලෙස් පාලනය කරගන්න බැරි වුණාම ඒවා තමයි ආවේග වෙන්නේ. ආවේග කියන්නේ වේගෙන් අපේ හිතේ දැන් මේ කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. හිතේ නිකම්ම යමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බාහිරව කාගේවත් බලපෑමක් නැතුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේම බලපෑමෙන් තමයි හිතේ දැන් මේවා ක්‍රියාත්මක වෙන්නේ. හිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙනවා කියන්නේ මොකද්ද? කෙලෙස් ඇවිස්සෙන විදිහට අපි හිතනවා. අර අරමුණ. දැන් අර ඇහෙන් ගත්ත රූපය හිතින් හිතට අරගෙන ඉවරලා ඒක උපාදානය කරලා ළඟට අරගෙන හිතේ තැම්පත් කරගෙන තැම්පත් කරගත්ත රූපය මුල් කරගෙන ඒක ආස්වාදනීය විදියට හෝ පටිඝය ඇවිස්සෙන විදියට ඒක හිතනවා. තව විදිහකින් කියනවා ලෝභය ඇවිස්සෙන විදියට හිතනවා. එහෙම නැත්නම් තරහ ඇවිස්සෙන විදියට හිතනවා. අන්න එහෙම හිතන්න
සිතුවිලි වේගෙන් ක්‍රියාත්මක වෙනවා. රාගය, ద్వේෂය, මෝහය, වෛරය, ඊර්ෂ්‍යාව ඒව හිත තුල එක සැරේට මහා වේගෙන් ඇවිස්සෙන්න ගන්න. වේගෙන් ක්‍රියාත්මක වෙන සිතුවිලි වලට තමයි ආවේග කියන්නේ. ආවේගයක් බවට පත් වුණා මොකද වෙන්නේ? කන්ට්‍රෝල් එකක් නැහැ. තමන්ගේ පාලනයක් නැහැ. තමන්ගේ පාලනය නැති වුණාම ඇතුලේ තියාගන්න බැරි වුණාම මේ සිතුවිලි මොකද වෙන්නේ? අපි ඒව එළියට දානවා. කොහොමද එළියට දාන්නේ? සිතුවිලි එළියට දාන මාධ්‍ය දෙකයි. මොකද්ද මාධ්‍ය දෙක? කයිනුයි වචනයයි. එතකොට තමයි අපි නරක දේවල් කියන්නේ, නරක දේවල් කරන්නේ. නේද? කලහ විවාද ඇති කරගෙන අවි ආයුධ වලින් දනු මුගුරු අරගෙන රණ්ඩු සරුවල් කරමින් විනාශ වෙලා යන්නේ ඔන්න ඔය නිසා. එහෙනම් මෙන්න මේ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගත්ත කෙනා අරමුණු හමුවේ කල යුත්තේ කුමක්ද කියන එක බුදුරජාණන් වහන්සේ මේ මදුපිණ්ඩික සූත්‍ර දේශනාවේදී සඳහන් කරනවා. යතෝ නිදානං බික්ඛු පුරිසා පపంచ සංඥා සංඛා සමුදාහරන්ති. අර ප්‍රපංචයන් ඇති වෙන විදියට අරමුණ මුල් කරගෙන හිතන්න යන්න හොඳ නැහැ. ඒතර ප්‍රපංච කියන්නේ මොකක්ද? ප්‍රපංච කියන්නේ පින්නතුනේ අරමුණක් ග්‍රහණය කරගන්න ආකාරය සහ ඒ ග්‍රහණය කරගෙන හිතන ආකාරය. ප්‍රපංච කියන්නේ ඒකයි. යම්කිසි අරමුණක් ග්‍රහණය කරගෙන ඒ ගැන හිතන ආකාරය තමයි ප්‍රපංච කියන්නේ. දැන් අපි හිතමු ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපේ අපිට ආශාවක් ඇති වුණා කියලා. අන්නේ ආශාව ඇති වෙච්ච රූපය සම්බන්ධයෙන් ආකාර තුනකින් හිතනවා. මොකද ආකාර තුන? තණ්හා, මාන, දිට්ඨි. තණ්හාව වැඩි වෙන විදිහට ඒ රූපය ගැන කල්පනා කරනවා. මානය වැඩි වෙන විදිහට ඒ රූපය ගැන කල්පනා කරනවා. දිට්ඨිය වැඩි වෙන විදිහට, ආත්ම දෘෂ්ටිය වැඩි වෙන විදිහට ඒ රූපය ගැන කල්පනා කරනවා. එතකොට අන්න තණ්හා, මාන, දිට්ඨි වැඩෙන විදිහට යමෙක් රූපයක් ගැන කල්පනා කරනවා නම් ඒ රූපය සම්බන්ධයෙන් ඇති වෙන ප්‍රපංචයි. එතකොට එහෙම කල්පනා කිරීම තුළ මොකද වෙන්නේ? අර අනුසය කෙලෙස් නැගිටින්න ගන්නවා. ඒ නිසා ප්‍රපංච ගොඩනගන්න යන්න හොඳ නැහැ. අරමුණ මුල් කරගෙන කෙලෙස් ඇවිස්සෙන විදියට හිතන්න යන්න හොඳ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම අපට අවවාද කරන්නේ රූපයක් ඇහෙන් දැක්කාම මොකද කරන්නේ? දිත්තේ දිත්ත මත්තා. දුටුවා දුටුපමණින් ඒක අතහැරලා දාන්න. අර තණ්හාමාන දිටි ඇවිස්සෙන විදියට ඒ රූපේ මුල් කරගෙන හිතන්න යන්න එපා. එහෙම හිතන්න ගියොත් කෙලෙස් ඇවිස්සෙන්න ගන්නවා. ඇවිස්සෙච්ච කෙලෙස් පාලනය කරගන්න බැරි වෙනවා. පාලනය කරගන්න බැරි වුණොත් කයින් වචනෙන් එළියට දාලා දුරාචාරකම් කරලා බොහොම විකෘති ක්‍රියාකාරකම් කරලා පිරිහිලා යනවා. එහෙනම් බලන්න අපව පාලනය කරගන්න බුදුරජාණන් වහන්සේ අපව මෙහෙයවන හැටි. එතකොට දැන් මම කියවනේ ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපේ බැඳිලා ප්‍රපංච ඇති කරගන්නවා කියලා. එතකොට ඒ බැඳිලා ප්‍රපංච ඇති කරගන්න කෙනා අර තණ්හා මාන දිට්ඨි වශයෙන් ප්‍රපංච ඇති කරගෙන කටයුතු කරන ආකාර තුනක් තියෙනවා. දැන් රූපයක් දැක්කහම ගොඩක් අය ඒ රූපයේ තණ්හා මාන දිට්ඨි වලින් බැඳිලා හිතනවා මෙන්න මෙහෙම. ඒකට කියනවා අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියලා. අභිනන්දති කියලා කියන්නේ අර දැකපු රූපෙන් හරියට සතුටු වෙනවා. දැකපු රූපෙන් සතුටු වෙනවා. දැන් සතුටු වෙන්න නම් ඒ රූපේ හිතේ මතක තියෙන්න එපා නේද? අපි කොච්චර රූප දැකලා තියෙනවද? ඒ දැකපු හැම රූපයකම අපි සතුටු වෙනවද? නෑ. සතුටු වෙන්නේ මතකයේ රැඳුණු රූපයක් නිසා. දැන් හිතේ තියාගෙන අන්න එකෙන් සතුටු වෙනවා. අපි තනියෙන් සතුටු වුණාම මේ සතුට කියන එක තනියෙන් භුක්ති විඳිනවට වැඩිය මානසික ස්වභාවයක් තියෙනවා. මොකද්ද? අනිත් අයට කීයකියත් සතුටු වෙනවා. නේද? මොකක් හරි දැක්කහම Taman දැකලා සතුටු වෙලා පාඩුවේ ඉන්න පුළුවන්. සමහරව එහෙම පාඩුවේ ඉන්න කැමති නැහැ. මං දැක්කනේ මාර රූපයක් කියලා නේද? අනිත් අයටත් මේ රූපේ අගය කියන්නේ. අන්න එකට කියනවා අභිවදති කියලා. එහෙම කියන්නේ මේ මොකද කරන්නේ? මේ රූපේ නිමග්න වෙනවා. ඒ රූපේ ගිලෙනවා. ඒකට කියන්නේ අජ්ජෝසාය තිට්ඨති. ඊට පස්සේ යාට ඒ රූපෙන් තොර වෙන රූප නැහැ. නේ? එක රූපයක ගිලුණාම නිමග්න වුණාම
ඒ රූපය තමයි යාට ඉතින් බැලු බැලුවත පේන්න ගන්න. අන්න ඒ වාගේ කල්පනා කරලා ගොඩාක් අය ඒ විදිහට හිතලා ඒ රූපය නම් එයාට නිතර පේන්නේ ඒ රූපය මගේ. ඒ රූපය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. ආදි වශයෙන් තණ්හා මාන දිට්ඨි වශයෙන් මේක අල්ල ගන්න. අන්න එහෙම අල්ලාගෙන විනාශ වෙලා යනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන ඔය විනාශය නවත්ත ගන්න? මේ ඉන්ද්‍රිය ගෝචර වෙන සෑම අරමුණක්ම පරිහරණය කරනකොට ඒ අරමුණු දෙහා හොඳට යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. ඇහැට පේන රූප බලනකොට, කනට ඇහෙන ශබ්ද අහනකොට, නායට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ඕන. බලලා හැමතිස්සෙම ත්‍රිලක්ෂණය එකට ඇඳ ගන්න ඕන. ඒක මේ භාවනාවක ඇස් දෙක වහගෙන කරන්න ඕන එකක් නෙවෙයි. ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න. රූපයක් නම් ඒ රූපය අනිත්‍ය දකින්න. මම නිතර කියන වචන දෙකක් තමයි අනිත්‍ය දකින්නකොට ආකාර දෙකකට දකින්න ඕන. විපරිණාම ධම්ම අනිත්‍ය පළවෙනි එක. විපරිණාම ධම්මයේ කියලා කියන්නේ එකම දේ අනුක්‍රමයෙන් වෙනස් වෙලා යන්නේ. දෙවැනි අනිත්‍ය තමයි වඩාත්ම වටින්නේ. ඒක තමයි අඤ්ඤතා භාව අනිත්‍ය. අඤ්ඤතා භාවය කියන්නේ මොකද්ද? එකකින් එකක් වෙනස් වෙන එක. දැන් රූප දෙකක් දැක්කොත් එක රූපයක් බලලා ඉවර වෙලා ඊළඟ රූපේ බලනකොට මුලින් දැක්ක රූපය අනිත්‍ය වෙලා ඉවරයි. අන්න ඒ වාගේ අනිත්‍ය දකිනකොට ශබ්දයක් අහනකොට එක ශබ්දයක් ඇහිලා තව ශබ්දයක් ඇහෙනකොට මුලින් ශබ්දය අනිත්‍ය වෙලා ඉවරයි. නේද? රසක් දැනෙනකොටත් එහෙමයි. දැන් බලන්න බත් කටක් කනලා ඉවර වෙලා කටට දාගෙන කටේ එක පැත්තකට ගන්නකොට එක රසක් ඒ රසය ඉවර වෙනවා අනිත් පැත්තට යනකොට අනිත් පැත්තට පෙරලෙනකොට නේද? ෂණිකව මේ රසය වෙනස් වෙනවා. ස්පර්ශයත් එහෙමයි නේද? දැන් ඔය වාඩි වෙලා ඉන්න වෙලාවට ස්පර්ශයක් දැනෙනවා නේද? එක පැත්තකට බර දීලා ඉන්නකොට ඒක ස්පර්ශයක් දැනෙනවා අනිත් පැත්තට යනකොට ඒ ස්පර්ශය ආයි අනිත්‍ය වෙලා යනවා. අන්න ඒ වගේ හැම මොහොතකදීම බලන්න ෂණයෙන් ෂණය වෙනස් වෙනවා. දැන් ඒ වෙනස අපිට නවත්තන්න පුළුවන්. අපි කොච්චර බලවත් වුණත් ශක්තිමත් වුණත් අපිට ඒ වෙනස නවත්තන්න පුළුවන්. බෑ. නේද? ඒතර නවත්තන්න බැරි වෙනස් කරන්න බැරි දෙයක් අපි ආයාසයෙන් නවත්තන්න හැදුවොත් වෙනස් කරන්න හැදුවොත් එතකොට අර්ථාර්ථක උත්සාහයක අවසාන ඵලය මොකද්ද? දුක විතරයි. එතකොට ඒ දුක ඇති කරගන්නේ නැතුව ඉන්නනම් ඒකට අපි සූදානම් වෙනවා. ඒ ධර්මතාවයේ පිළිගන්න අපි සූදානම් වෙනවා. මේ අනිත්‍ය ධර්මතාවය, මේ දුක්ඛ ස්වභාවය, මේ අනාත්ම ස්වභාවය මට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ. මේක තමයි ලෝකේ හැටි. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යනවා කියලා වටහාගෙන කවුරු හරි කෙනෙක් ජීවත් වෙනවා නම් අන්න එහෙම ජීවත් වෙන කෙනා ඒ අරමුණු හැමුවේ අනවශ්‍ය විදියට ප්‍රපංච ගොඩ නගමින් අභිනන්දනය කරන්න යන්නේ. ඒ අරමුණෙහි දැඩිව ඇලෙන්න යන්නේ. ඒ අරමුණේ අනවශ්‍ය විදියට අභිවදනය කරන්න යන්නේ. එකිනෙකනත් එක්ක අගය කියා ඉන්න යන්නේ. ඒ අරමුණු වල নিমগ্ন වෙන්න යන්නේ, ගිලෙන්න යන්නේ නැහැ. ඒ සෑම අරමුණක්ම පරිහරණය කරලා අතහරිනවා. ඒකට කියන නිස්සරණ පඤ්ඤෝ පරිභුජ්‍ය. අතහරින සූදානමින් පරිහරණය කර. දැකලා අතහරිනවා. දිත්තේ දිත්තමත්තා. අල්ලගන්න යන්නේ නැහැ. අහලා අතහරින. අහන්න නැතුව අතහරිනව නෙවෙයි. කනක් තියෙනවා නම් බාහිර සමාජයේ ශබ්දයක් තියෙනවා නම් කනට ශබ්ද ඇහෙන එක නවත්තන්න පුළුවන්. බෑ. නේද? අපි කැමති නෑ ওই මිහිරි ශබ්ද හින්ද කෙලෙස් ඇවිසෙනවා. ඒ හින්දා ඕක ඇහෙන්න එපා කියලා කනේ ඇඟිලි ගහගෙන ඉන්නත් බෑ. මොකද කරන්න ඕන? හිත පුරුදු කරගන්න ඕන. ඇසුනා ඇසුපමණින් ඒක අතහරිනවා. දැනුණා දැනුපමණින් ඒක අතහරිනවා. අන්න ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් කෙනාට තමයි කෙලෙස් අවශ්‍ය ගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්වත්නි අපේ හිතේ තැම්පත් වෙලා තියෙන ඇවිස්සීලා එන කෙලෙස් වර්ග කීපයක් බුදුරජාණන් වහන්සේ මේ මදුපිණ්ඩික සූත්‍ර දේශනාවේදී අවධානය කරන අනුසය ක්ලේශ වශයෙන්
පළවෙනි අනුසය ක්ලේශයට කියනවා රාගානුසය. දෙකට කියනවා පටිඝානුසය. තුන්වෙනි එක දිඨානුසය. හතරවෙනි එක විචිකිච්ඡානුසය. පහ මානානුසය. හය භවරාගානුසය. හත අවිජ්ජානුසය. මෙන්න මේ කියන අනුසය ක්ලේශය. මේ අනුසය කෙලෙසුත් මුල් වෙන්නේ ලෝභ ද්වේෂ මෝහම තමයි. දැන් රාගානුසය ගත්තාම ඒක අයිති වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ වලින් මොක එකටද? ලෝභයට රාගානුසය නේද? පටිඝානුසය ගත්තොත් ලෝභ ද්වේෂ මෝහ වලින් ද්වේෂයට අයිති. දිඨානුසය කියන්නේ වැරදි දෘෂ්ටි. එතකොට ඒක අයිති වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ වලින් මෝහය කියන එකට. විචිකිච්ඡානුසය. විචිකිච්ඡා කියන්නේ සැකය. සැකය එතකොට ඒක අයිති වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ වලින් මොකටද? මෝහයට. මානානුසය. මානය තමයි මේ වගේ කියලා හිතන ස්වභාවය. ලෝභ ද්වේෂ මෝහ වලින් මොකටද අයිති වෙන්නේ? මෝහයට. මානය ඇති වෙන්නේ මෝහය නිසා. නේද? ඊට පස්සේ භව රාගානුසය. භව කියන්නේ පැවැත්ම. රාග කියන්නේ කැමැත්ත. පැවැත්මට ඇති කැමැත්ත භව රාගයයි. ඒක ඇති වෙන්නේ මොකක් නිසාද? ලෝභය නිසා, රාගය නිසා. ඊට පස්සේ අවිජ්ජානුසය. අවිජ්ජානුසය කියන එක ඇති වෙන්නේ මොකක්? මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්නේ නැතිකම, ලෝක ස්වභාවය ගැන දන්නේ නැතිකම. ඒක මෝහයටයි. එතකොට දැන් මේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් වඩාත්ම ප්‍රබල අකුසල මූලය කියලා හිතෙන්නේ මොකද්ද? ලෝභයේද ද්වේෂයේද මෝහයද? මෝහය නේද? ඒතර මෝහය පදනම් කරගෙන තමයි ලෝභයත් ඇති වෙන්නේ, ද්වේෂයත් ඇති වෙන්නේ. ඒ කියන්නේ මෝහයෙන් මුලා වෙලා අරමුණු පරිහරණය කරනකොට තමයි ඒ අරමුණේ ඇලෙන්නේ, එහෙම නැත්නම් ගැටෙන්නේ. එතකොට අන්නේ මෝහය නැති කර ගැනීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ අරමුණු පරිහරණය කරනකොට යෝනිසෝ මනසිකාරය පුරුදු කරා. මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ? හැමතිස්සෙම නුවණින් විමසලා බලන්න. නුවණින් විමසා බලනකොට සෑම අරමුණකම අර යථාර්ථයේ යථාභූත ඥාන දර්ශනයේ අරමුණ පරිහරණය කරන්න සංඥා විපල්ලාසෙන් තොරව හැබෑ සංඥාව අඳුන ගන්න. අරමුණෙහි පවතින හැබෑ සංඥාව මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. විපල්ලාසය මොකද්ද? අනිත්‍ය දේ නිට්ටය විදිහට හිතන එක, දුක්ඛ දේ සුඛ විදිහට හිතන එක, අනාත්ම දේ අත්ත්ව විදිහට හිතන එක. ඒතර එහෙම හිතන්න මොකද වෙන්නේ? මුලාවටපත් වෙනවා. මුලාවටපත් වෙන්න අරමුණේ ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. ඒතර මුලා වෙලා අරමුණු පරිහරණය කරන තරමට ලෝභය ඇවිස්සෙනවා, ද්වේෂය ඇවිස්සෙනවා, මෝහය ඇවිස්සෙනවා, කෙලෙස් ඇවිස්සෙනවා. ඇවිස්සෙන කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් කියනවා. ඒව පාලනය කරගන්න බැරි වුණාම එළියට දානවා. එළියට දාන එකට කියනවා වීතික්කම කියලා. නේද? එහෙම එළියට දාලා මිනිස්සු මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න දණ්ඩාදාන, මේ දඬු මුගුරු අරගෙන, සත්තාදාන, අවියායුධ අරගෙන, කලහ විග්ඝහ විවාද තුවන්. ඔයා තමයි මේ වරද කරේ, ඔයා තමයි මේ වරද කරේ කියලා කලහ ඇති කරගෙන, විවාද ඇති කරගෙන, පේසුඤ්ඤ මුසාවාදානං, අන්න පිසුණු වචන කියමින්, බොරු කියමින්, කේලාම් කියමින් සමාජයේම විවිධ ලාමක පාපක අකුසල කර්ම ගොඩක් රැස් කරන තත්වයට පත් කරනවා. එතකොට මෙන්න මේ කියන ස්වභාවය පාලනය කරගන්න මොකද්ද කරන්න ඕන? අර අනුසය මට්ටමේ තියෙන කෙලෙස් නැගෙන්න විදියට අරමුණු පරිහරණය කරන්න නැතුව ඉන්න වෑයම් කරන්න ඕන. ඒ නිසා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ගෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු පරිහරණය කරනකොට අපි හොඳට සිහිය නුවණ පාවිච්චි කරන්න. එහෙම පාවිච්චි කරලා රාගය ඇති කරගන්නත් බෑ, ද්වේෂය ඇති කරගන්නත් බෑ, මෝහය ඇති කරගන්නත් බෑ. එතකොට රාගානුසය කියන්නේ හිතේ යට කිඳා බැහැලා තියෙන රාගය, ආශාව. පටිඝානුසය කියන්නේ හිතේ යට කිඳා බැහැලා තියෙන
තරහව. දිඨානුසය කියන්නේ හිතේ යට කිඳා බැහැලා තියෙන වැරදි දෘෂ්ටි. විචිකිච්ඡානුසය කියන්නේ හිතේ යට කිඳා බැහැලා තියෙන සැක සංකා. නේද? ඒවටත් ඇති මොකක් හරි අරමුණක් විතරයි දෙන්න ඕනේ සැක සංකා බොහොම ඉක්මනට ඉලිප්පිලා එනවා. අන්න ඒ වගේ. මානානුසය කියලා කියන්නේ හිතේ යට කිඳා බැහැලා තියෙන මානය. අස්මිමානය වගේ මානයන්. තමන් හුවා දක්වගෙන අනිත් අය හෙලා දකින්න ස්වභාවයන්. ඒව මානය. ඊළඟට යට කිඳා බැහැලා තියෙන අපි හැමෝටම පවතින්න තියෙන ආසාව. අපි ඒ භව ඒකට කියන භව රාගය කියලා. භව රාගය නිසා තමයි අපි ගොඩාක් වෙලාවට ඔය පින්දහම් කරන්නේ. නේද? භව රාගයට විරුද්ධ එක තමයි විභවය. විභව තණ්හාව. එතකොට ඒකේ තියෙන නොපවතින්න තියෙන කැමැත්ත. භව තණ්හා කියලා කියන්නේ භව රාගය කියන්නේ පවතින්න තියෙන කැමැත්ත. ඔය දැන් සමහර අය කියන්නේ මගේ නම් ඔය අහස අල්ලන්න ලොකු බලාපොරොත්තු නෑ නේ මේ ඉන්න ටික කාලේ පුළුවන් තරම් අනිත් අයට උදව්වක් උපකාරයක් කරගෙන ධනක් දීලා පිනක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න එකයි මගේ බලාපොරොත්තු කියන්නේ. නේද? ඒක කතාව මොකද්ද? ඒක භව රාගයෙන් යුක්ත කතාවක්. නේද? යන තැනකට වැඩක් කරගන්නවා කියන්නේ මොකද්ද? ආපහු යන්න තැනක් හදාගන්න. නේද? හරිනම් කරන්න ඕනේ යන තැනකට වැඩ කරගන්න එක නෙවෙයි යන්නේනම නැති කරගන්න එක. සාමාන්‍ය කතාවට ඒක නරක වුණාට යන්නේනම නැහැ කියන්නේ යන්න තැනක් නැහැ කියන්නේ මොකද්ද? ආයි උපදින්න තැනක් නැහැ. ඉපදෙන්න තැනක් නැත්තම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ මොකක්වත් දුකක් නැහැ. නේද? එහෙමනේ කරන්න ඕනේ. ඉතින් අන්න ඒක හරියට දන්නේ නැති එක තමයි අවිජ්ජානුසය. එතකොට අවිජ්ජානුසය කියන්නේ මේ ලෝකයෙහි පැවැත්ම කොහොමද වෙන්නේ කියලා හරියට නොතේරුම්කම්. ඉතින් මෙන්න මේව යටිහිතේ කිඳා බහැලා තියෙනවා. බාහිර සමාජය අපි පරිහරණය කරන අරමුණුත් එක්ක මේ විස්මතු වෙලා. එහෙම ඉස්මතු වෙලා ඇවිල්ලා අපේ හිතේ අර අනුසය කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් වල පරිඋත්ථාන කෙලෙස් වීතික්කම කෙලෙස් බවට පත් වෙලා ඊට පස්සේ අපි දඬු මුගුරු අරගෙන අවි ආයුධ අරගෙන සටන් පාට කියමින් පව්කම් කරලා විනාශ වෙලා. එතකොට මොකද්ද වෙන්නේ? කෙලෙස් පව් බවට පත් කරා. එතකොට මෙතන අඳුර ගන්න ඕන තව දෙයක් තියෙනවා. මොකද්ද? හැම ක්ලේශයක්ම පව් වෙන්නේ නැහැ. හැබැයි හැම පවකම කෙලෙස් තියෙනවා. එතකොට බලන්න අපේ හිතේ රාග ద్వේෂ මෝහ අනුසය මට්ටමේ තියෙනවා. අනුසය මට්ටමේ රාග ద్వේෂ මෝහ නැමැති කෙලෙස් තිබ්බ කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ වෙලාවෙත් අපේ හිතේ කෙලෙස් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මේ වෙලාවෙට පව් සිද්ධ වෙනවද? නැහැ. නේ අපි මේ බණ අහන වෙලාවනේ. පව් සිද්ධ වෙන්නේ නැහැ. හිතේ කෙලෙස් තිබ්බ පමණින් පව් සිද්ධ වෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රියාත්මක වෙන්නේ පරිඋත්ථාන වෙනකොට. හිතින් හිතනකොට අන්න ඒක මනෝ කර්ම වෙනවා. වචනයෙන් කියනකොට ඒක වචී කර්ම වෙනවා. වීතික්‍රම අවස්ථාවේ. කයින් කරනකොට අන්න ඒක කාය කර්ම වෙනවා. එතකොට තමයි කර්ම බවට පත් වෙන්නේ. එතකොට ඒ වාගේ අවස්ථාවක් තේරුම් අරගෙන ඉස්සෙල්ලම කරන්න ඕන අන්නේ පව් නවත්තන එක. ඒකට තමයි බුදුහාඳුරු දේශනා කළේ සබ්බ පාපස්සකරණ. ඉස්සෙල්ලම කරන්න ඕන පව් නවත්තන්න ඕන. අර කයින් වචනයෙන් සිතින් කරන ක්‍රියාකාරකම් නවත්තන්න. එහෙම නැවැත්තුවා කියලා හිතේ කෙලෙස් නවතින්නේ නැහැ. කෙලෙස් නවතින්න නම් මොකද කරන්න ඕන? අර අරමුණු පරිහරණය කරන වෙලාවට නිවැරදි දැක්මෙන් යුතු ඒ අරමුණු පරිහරණය කරන්න වෑයම් කරන්න. අන්න එහෙම නිවැරදි දැක්මෙන් යුතු අරමුණු පරිහරණය කරන තරමට කෙලෙස් වලට අවශ්‍ය කරන පොහොර අපි දාන්නේ නැහැ. අර අනුශය කෙලෙස් වලට නැගී සිටින්න පොහොර දාන්න නැති වෙනවා. ඇයි අපි මේ හැම අරමුණක්ම පරිහරණය කරන්නේ සිහියෙන් නුවණින් නිසා. ඉතින් පොහොර නැති වුණාම මොකද වෙන්නේ? ගහක් වුණත් පොහොර නැති වුණාම මුල් ඔක්කොම දිරලා ගිහලා වතුර එහෙම නැති වුණාම එහෙමම දි รา පත් වෙලා ගිහලා විනාශ වෙලා වේලිලා ගිහලා මැරෙනවා. නේද? අන්න ඒ වගේ මේ කෙලෙස් රූට්ස් මුල් ටික වේලලා දාන වියලවා දාන ඒවා පුච්චල සුණු විසුණු කරලා දාන්න අරමුණු හොඳින් පරිහරණය කරන්න වෑයම් කරනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර සාධාරණයිද කියලා. බුදුහාඳුර අපිට කොහේදිවත් කියලා නැහැ රූප බලන්නේ පැස් දෙක වහගෙන ඉන්න. නේද? එහෙම කියලා දෙනවා. නෑ. ශබ්දාන්න එපා ඒවා වයින් ඈත්ලා ඉන්න කියලා.
බුදුහාඳුර දේශනා කළ තියෙන ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිහරණය කරන්නේ එහෙන් පරිහරණය කරන වෙලාවට ඒව මොහොතක් පාසා ඇතිව නැතිව යන හැටි දකින්න. ඉතින් ඒක අසාධාරණ ක්‍රියාවක් නෙවෙයි. ලෝකේ පවතින හැටි බුදුහාඳුර මේ අපිට ගන්නලා තියෙනවා. ඒ පවතින විදිය අපි හරියට තේරුම් ගත්තනම් අන්න ඒ තේරුම් ගැනීම හමුවේ අපි කෙලෙස් උපදව ගන්නේ නැතුව ඉන්නවා. එහෙම කෙලෙස් උපදව ගන්නේ නැතුව ඉඳීම තුළින් තමයි ක්ලේශ ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. උපන් ක්ලේශයන් දුරු කරන ගමනේ නූපන් අකුසල්ද දුරු කරගන්න හැකියාව තියෙන ඒ විදිහට අරමුණු පරිහරණය කරලා සිත සකස් කරගත්තොත් එහෙම කෙනාට තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අන්න ඒ අමා නිවන් ශාන්තිය පිණිස අවශ්‍ය කරන මේ අරමුණු පරිහරණය කිරීමේ ක්‍රමවේදය හොඳින් ඉගෙනගෙන ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා ඔබට මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමට උතුම් නිවන් සුව සැලසේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මම වෙනදා වගේ නැතුව සූත්‍ර දේශනාවක් මුල් කරගන්නේ නැතුව මාතෘකාවක් ඔස්සේ අද ධර්ම දේශනාව කළේ කෙලෙස් උපදින්නට නොදී කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මා මතක් කළා අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අධියර තියෙනවා තුනක්: අනුසය, පරිඋත්ථාන, වීතික්කම වශයෙන්. එතකොට මෙන්න මේ අනුසය ආදී වශයෙන් තියෙන කෙලෙස් පාලනය කරගන්න අපි කල යුත්තේ කුමක්ද කියන එකයි අපි විග්‍රහ කළේ. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන අධ්‍යාත්මික ආයතන වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර ආයතන ගෝචර වීම තුල ඒ අරමුණු එහෙම නැත්නම් බාහිර ආයතන අයෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරන්න ගියාම තමයි හිතේ කෙලෙස් වැඩි වෙන්න ගන්න. ඒ නිසා අර අනුසය කෙලෙස් පරිඋත්ථාන වෙලා පරිඋත්ථාන කෙලෙස් වීතික්කම වෙලා විනාශ වෙලා යන්නේ නැතුව ඉන්න නම් මේ සෑම අරමුණක්ම යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරන්න. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින නුවණ. එතකොට එතනදී නුවණින් කල්පනා කරනවා කියන්නේ මේ සෑම අරමුණක් තුලම තියෙන ආවේනික ලක්ෂණ තුනක් දකිනවා. මොනවාද ඒ? ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. සාමාන්‍ය පුහුදුන් කෙනා මේ අරමුණු දකින්නේ සංඥා විපල්ලාසයට ලක්ව. අනිත්‍ය දේ නිට්ටය විදියට හිතනවා, දුක් සහිත දේ සැප සහිතයි කියලා හිතනවා, Tamanට පාලනය කරන්න බැරි දේ පුළුවන් කියලා හිතනවා. එහෙම හිතන්න එයා ඒ අරමුණු වල තණ්හා, මාන, දිට්ඨි කියන ආකාරයේ ප්‍රපංච ගොඩනගනවා. ඒ විදිහට තණ්හාව ඇති වෙන විදිහට, මානෙ ඇති වෙන විදිහට, දිට්ඨිය ඇති වෙන විදිහට හිතන්න මොකද වෙන්නේ? අර යට ගැහිලා තියෙන අනුසය කෙලෙස් නැගිටිනවා. අනුසය කෙලෙස් නැගිටලා ඒක පරිඋත්ථාන වෙනවා. පරිඋත්ථාන වෙලා ඒක තවත් බල ගැන්විලා ඒව පාලනය කරගන්න බැරුව එළියට දාලා කෙලිසලා යනවා. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? වැඩි දෙයක් නෙවෙයි. සෑම අරමුණකම අනිත්‍ය දකින්න, වෙනස් වෙලා යන හැටි දකින්න, දුක් සහිත ස්වභාවය දකින්න, Tamanට අවශ්‍ය විදියට පාලනය කරන්න බැරි බව දකින්න. එහෙම දකිනවා නම් එයා ඒ දැකීම තුළ ඒ අරමුණේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් මුලා වීම ඇති වෙන්නේ නැති තැන රාග ద్వේෂ මෝහ ඇති වෙන්නේ. රාග ద్వේෂ මෝහ ඇති වෙන්නේ නැත්තම් කෙලෙස් උපදවලා අර වැඩි දියුණු වෙලා විනාශ වෙලා යන්නේ. ඒ නිසා ඉපදිච්ච කෙලෙස් අනුසය කෙලෙස් උපදව ගන්නත් එපා, පරිඋත්ථාන කරන්නත් එපා, පරිඋත්ථාන කෙලෙස් වීතික්කම කරන්නත් එපා. කොහොමද පරිඋත්ථාන කෙලෙස් වීතික්කම කරන්නේ? ඉපදිච්ච කෙලෙස් නැවත නැවත හිතනවා. කොහොමද හිතන්නේ? අර අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියපිට. ඒ කෙලෙස් වලින් සතුටු වෙන්න යන්න එපා. ඒවයි අගේ කාත් එක්කවත් කියා ඉන්න යන්න එපා. ඒවයි කිමිදිලා ඉන්න එපා. හැම මොහොතකම ඒවා දුටු පමණින් දුටුවා කියලා අතහරින්න. ඇසු පමණින් ඇසුවා කියලා අතහරලා දැම්මනම් ඒ තුල නැවත සිටිවිලි ගොඩ නැගෙන්නේ. කෙලෙස් ඇති වෙන විදිහට සිටිවිලි හිතන්නේ නැතුව ඉන්නවනම් අන්න ඒ හිත නිකෙලෙස් සිතක්
පිරිසිදු සිතක් බවට පත් වෙනවා. ඒ පිරිසිදු හිත තමයි ඔබ නිවනට යොමු කරන්නේ. ඔබට නිවන් සුව සලසන්නේ. ඉතින් එලෙසින් අරමුණු හැමුවේ හිත කිලිටි කරගන්න නැතුව පිරිසිදු මානසිකත්වයක් ගොඩනගා ගන්න ඔබ වෑයම් කරන්න. ඔබට ඒ සඳහා මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.